හොඳින් අවධානය දෙන්න. අද අලුත් පාඩම අතේ අපි ගිය සතියේ ද්‍රවස්ථිතිය කොටස සම්පූර්ණ ඉවර කරා. තව ඒකේ ගානක් දෙකක් හදනවා නම් හොඳයි. හරි? අපි පොඩ්ඩක් බලමු මොකද දැන් මේ විභාග මට්ටමේ ගණන් ටිකක් වුණා දැන් හදන්න. පොඩි පොඩි උදාහරණ හදලා වැඩක් නැහැ. පාඩම ඉවරුනාට පස්සේ හදන්න ඕන විභාග මට්ටමේ. කොහොමද ඉස්සරහට ඔයගොල්ලෝ වෙනම ප්‍රශ්න කරන්න එහෙම වෙලාව හදලා දෙනවා. දැන්ට බය වෙන්න එපා. බර්ඩ් වලින් පාඩම් පටන් ගන්න හදන්නේ. මේකෙන් මේ පාඩම ඉවරයි. හරිනේ? ඒ කියන්නේ අපි පොඩ්ඩක් වෙනස් වුණා නම් හොඳයි. ආගන්නෝ මේ සති දෙකෙන් යාන්ත්‍ර විද්‍යාව ඉවරයි. ඊට පස්සේ ඊට පස්සේ දෝලන කරන පටන් ගන්න. ඒතර අලුත් පාඩමත් එක්ක වෙනස් වුණොත් මෙච්චර කාල පොඩි අවුල් සහගත දැන් තිබුණත් එක්සෑම් ගොඩ දාගන්න තාමත් ඔයාලට අවස්ථාවක් තියෙනවා. හරිනේ? විවිධ හේතු මත ඔයගොල්ලෝ වැඩ කරලා නැතුව මොන හරි ප්‍රශ්න තියෙන පුළුවන්. ඒක අවුලක් නැහැ. තාම හොඳටම කෙලවෙලා නැහැ. හරිනේ? ටිකක් කෙලවෙලා තියෙන්නේ. නමුත් තාම හොඳටම කෙලවෙලා නැහැ. දැන් පටන් ගත්තා ගේමක් ගහන්න පුළුවන්. ඒක ඔළුවේ තියාගෙන අද වැඩ පටන් ගන්න. ලබන සතියේ මම පොඩි උපදෙස් ටිකක් දෙන්නම්. ආයේ අලුතෙන් කොහොමද වැඩ පටන් ගන්න කියලා පොඩි ෂෙඩියුල් එකක් හදාගෙන මේ 6 වෙනි මාසෙ ඉවර වෙන්නේ 7 වෙනි මාසෙ ඉඳන් පිළිවෙලට වැඩේට බහිමු. වැඩේ හරියට කරගන්න. වෙච්ච දේවල් වුණා. හරිනේ? ගියපු දේ ගියාවා. ආයෙ පටන් ගමු. ඉතුරු කාලය ඔයා ඵලදායීව ගත කරොත් අර කලින් කෙලවෙච්ච ඒවා ඔක්කොම අල්ලගන්න බැරි වුණා කොටසක් හරි කොට දාගෙන ඉස්සරහට යන්න පුළුවන්. බැරිම නෑ. ටිකක් අමාරුයි තමයි නමුත් බැරිම නෑ. හරිනේ? ලබන සතියේ පොඩි උපදේශ ටිකක් දෙන්නම් කොහොමද වැඩේ කරන්න ඕන කියලා. මොකද ලබන සතියේ මේ පාඩම ඉවර වෙනවා. ඊට පස්සේ මේ අහගෙන ඉන්න මම අර කිව්වේ මේ දෝලනා තරංග පාඩමත් එක්ක අපි පොඩි අමතර පැය දෙකක් වගේ දාලා ආලෝකයේ පාඩමත් කරගෙන යමු. ඔන්ලයින් එකක්. පැයට පැය දෙකක් වගේ අරගෙන. ඒකට කැමති නම් අත උස්සන්න. අවුලක් නැහැනේ. එතකොට පාඩම් දෙකක් ඉක්මනට ඉවර වෙනවා. ඒ විදිහට අපි පුළුවන් වෙලාවට අමතර පැය දෙක වගේ කරලා ඉක්මනට ඉවර කරගමු. හේතුව එතකොට වැඩිපුර පේපර් කරන්න පුළුවන්. එකපාරින් හොඳ ප්‍රතිඵලයක් ගන්න නම් අනිවාර්යෙන් පේපර් කෙරෙන්න ඕන. නැතුව මේක කොට දාන්න බෑ. හරිනේ? පේපර් කරන්න වෙලාව හදා ගන්න ඕන. ඒකට ඉක්මනින් පාඩම් ඉවර වෙන්න ඕන. හරිනේ? ලියන මාතෘකාව තරල ගති විද්‍යාව මාතෘකාව තරල ගති විද්‍යාව කතා කරන්න එපා. තරල ගති විද්‍යාව ඒ යටතේ ලියන්න මෙම පාඩමේදී තරලවල ගතික ස්වභාවය පිළිබඳ අධ්‍යයනය කරයි.
මෙම පාඩමේදී තරලවල ගතික ස්වභාවය පිළිබඳ අධ්‍යයනය කරයි. මේ පාඩම මතක නම් අපි යාන්ත්‍ර විද්‍යාව මූලික ලෝක කොටස් වලට කඩනවා ස්ථಿತಿ විද්‍යාව ගති විද්‍යාව කියලා. ස්ථಿತಿ කියන්නේ නිසල දේවල්. ගති විද්‍යාව වැඩිත කතා කරන්නේ චලනය වෙන දේවල්. දැන් කලින් පාඩම ද්‍රව ස්ථිතිය නිශ්චල අවස්ථාව ගැන කතා කරේ. පීඩන නමන නේද? හරිද? උඩුකුරු තෙරපෝ. පීඩන සම්ප්‍රේෂණය. ඉපිලුම් නියමය. ඒ ස්ථිතික දේවල්. දැන් කතා කරන්නේ තරල ගති විද්‍යාව. ගතික දේවල් ගැන. හරිනේ චලනය වෙන දේවල් ගැන. දැන් කතා කරන්නේ චලනය වෙන දේවල් ගැන. පැහැදිලිද? ලියන මෙම පාඩමේදී තරලයේ ගතික ස්වභාවය පිළිබඳ අධ්‍යයනය කරයි. එනම් තරල ප්‍රවාහ පිළිබඳ අධ්‍යයනය කරයි. right මේක හොඳින් අහගන්න. දැන් මේ පවතින මේ අර්බුදකාරී තත්ත්වයක් එක්ක අපි පන්ති එකට පටන් ගමු. ඉන්ටර්වල් නැහැ 5ට ඉවර කරමු. හරිනේ? එතකොට අර දුර ඉන්න ළමයින්ටත් යන්න පහසුයි. එක දිගට අදින පැය 4ක් පුළුවන් නේ. 1 5. හරිනේ? එච්චරයි. ආනියන් මාතෘකාව තරල ප්‍රවාහ එයාට දෙන්න ගලා යාමේ හැකියාවක් ඇති පදාර්ථය තරල ලෙස හඳුන්වයි. ගලා යාමේ හැකියාවක් ඇති පදාර්ථය තරල ලෙස හඳුන්වයි. ගලාගෙන යන්න පුළුවන් ඒවා තරල ලෙස හඳුන්වයි. ද්‍රව සහ වායු තරල ගණයට අයත් වේ. ද්‍රව සහ වායු තරල ගණයට අයත් වේ. හරිද? කාලය ගත වන විට තරල අංශූන්ගේ පිහිටීම වෙනස් වේ නම් එය තරල ප්‍රවාහයක් ලෙස හඳුන්වයි. හරිද? හොඳින් අහන්න. ගලාගෙන යන්න පුළුවන් නම් අංශු වල පිහිටීම වෙනස් වෙනවා නම් අපි කියන්නේ තරල ප්‍රවාහයක්. කිසියම් මොහොතක මෙතන තිබුණු අංශු යම් කාලයකට පසු වෙනත් පිහිටීමක තිබුණොත් කාලය ගත වෙනකොට තරල අංශු වල පිහිටීම වෙනස් වෙනවා. ගලාගෙන යන්න පුළුවන්. ගලාගෙන යන්න පුළුවන් නම් තරල පිහිටීම වෙනස් වුණොත් ප්‍රවාහයක්. හරිනේ? ගලාගෙන යන්න පුළුවන් පිහිටීම වෙනස් වෙනවා කාලයත් එක්ක. ඒකට කියන්නේ ප්‍රවාහයක් කියලා. වර්ග දෙකක් තියෙනවා.
ප්‍රවාහ වර්ග දෙකකි. අංක 1 අනාකූල ප්‍රවාහය. අංක 2 ආකූල ප්‍රවාහය. පළවෙනි එක මොකද්ද? අනාකූල ප්‍රවාහය. දෙවෙනි එක ආකූල ප්‍රවාහය. ලියන්න මේක ප්‍රවාහ වර්ග දෙකකි. ප්‍රවාහ වර්ග දෙකකි. අංක 1 අනාකූල ප්‍රවාහය, අංක 2 ආකූල ප්‍රවාහය. හරිද? ලියන්න මාතෘකාව අනාකූල ප්‍රවාහය. අනාකූල ප්‍රවාහය. අනාකූල ප්‍රවාහය. ඒ යටතේ ලියන්න. අනාකූල ප්‍රවාහය යටතේ ලියන්න. කිසියම් තරල ප්‍රවාහයක සෑම තරල අංශුවක්ම නිශ්චිත මාර්ගයක ගමන් ගන්නා පරිදි සෑම තරල අංශුවක්ම නිශ්චිත මාර්ගයක ගමන් ගන්නා පරිදි අංශුන් චලනය වේ නම් එය අනාකූල ප්‍රවාහයකි. හරි හොඳින් අහගෙන ඉන්න. අනාකූල ප්‍රවාහයක් නම් හැම තරල අංශුවකටම නිශ්චිත මාර්ගයක් තියෙනවා. හැම අංශුවකටම නිශ්චිත මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගයේ දිගේ ගොඩක් අංශු යනවා. නමුත් හැම අංශුවකටම එයාට යන්න නිශ්චිත මාර්ගයක් තියෙනවා. ඒ කියන්නේ මාර්ග වලින් එහෙ මෙහෙ පනින අංශු නැත. එහෙමම නැහැ. හැමෝම Tamanට નિયમિત මාර්ගයේ යනවා. හරිද? ඒක ප්‍රායෝගික නෑ. උදාහරණයක් විදිහට ගන්න. ඉස්කෝලේ ඇරුණාම උඹලා පේලියට යනවා නම් මම නම් කියලානේ නම් යනවා නම් අර පන්තියෙන් එළියට ඇවිල්ලා පේලියට යනවා නම් සමහර වෙලාවට පාසල තුලදී ඕගොල්ලෝගේ ශිෂ්‍ය නායකයෝ මම ඉන්නවනේ ඌගෙන වෙහසක් දරලා පන්තිය ඇතුලේ සිට ගේට්ටුව දක්වා ගන්නට පේලියට යනවා. ගේට්ටුවෙන් එළියට පැනපු ගමන් එතකොට පේලි හොයන්න වෙනම උදාවක් ඕන. හැබැයි අපිට පාසල පරිශ්‍රය තුල පාසල් භූමිය තුල උඹලා පේලියට එනවා නම් පේලි පඩින්නේ නැතිනම් අන්න අනාකූලයි. ඒ උඹලා අනාකූල ප්‍රවාහයක් නෙමෙයි. අනාකූලයි කියන්නේ ඒ වගේ දෙයක් නිශ්චිත මාර්ගයේ යනවා. අපි හමුදාවේ මාර්ච් එකක් ගත්තොත් ඕගොල්ලෝ ස්පෝර්ට් මීට් එකේ මාර්ච් එක ගත්තොත් පේලියට යනවනේ. නැත්තම් ලකුණු කපනවනේ. ඒ වගේ තමයි.
නිශ්චිත මාර්ගයක යනවා නම් ඔයා නිශ්චිත මාර්ගයක යනවා නම් නෙමෙයි තරල අංශු සියලුම තරල අංශු නිශ්චිත මාර්ගවල යනවා නම් ඒක මොන වගේ ප්‍රවාහයක්ද? ඒක අනාකූල ප්‍රවාහයක්. මෙහෙ පනින්නේ එයා යන්නේ එයාගේ පාරේ. පිටපයින්නේ. තේරෙනවද? ඒක තමයි අනාකූලයි කියන්නේ. නියමිත මාර්ගවල යනවා. එතනින්ම ලියන්න. අනාකූල ප්‍රවාහයක තාම පටන් ගත්ත විතරයි මේ ඔන්ලයින් එකට සමහර ඒවා දෙන්නේ පරක්කු වෙලා. හරි. කොච්චර කරාද අපි දැන් පැයක් විතර කරානේ. ඔන්ලයින් එකේ ඉන්න සමහර ඒවා දැන් ඉන්නේ. දැන් ඇවිල්ලා අහනවා පිටු කීයක් විතර කරාද? පිටු කීයක් කරාද බං? 20ක්. තාම පටන් ගත්ත විතරයි. බලන්න ඔන්ලයින් එකේ ගෙදර ඉඳන් වෙලාවට එන්න බැරි යමු. උඹලා අම්ලත් නෑ බං. බස් එකේ යනකොට පරක්කු වෙනවා ප්‍රශ්න තියෙනවනේ. පොඩ්ඩක් ඇත්තේ කතා කරන්න වෙලාව ඕනනේ. කඩේ මොනවාරි ජරාවක් ගන්න වෙලාව ඕන බයික් රයිඩ් එකක් වගේ. එහෙමද මේ ගෙදර ඉඳන් එනම ඔන්ලයින් එකට පරක්කු වෙලා යනවා. ගොඩක් අමාරු වෙයි. මොත්තම ඔබාගන්න. ක්ලියර් නේද? අනාකූල ප්‍රවාහයක තරල අංශූන් ගමන් ගන්නා නිශ්චිත මාර්ගය අනාකූල ප්‍රවාහයක තරල අංශූන් ගමන් ගන්නා නිශ්චිත මාර්ගය හඳුන්වන්නේ අනාකූල රේඛාවක් ලෙසයි. බොඩේ වань අපි හිතමු මෙන්න මේ වගේ තරලය ගලාගෙන යන මාර්ගයක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රවාහය යන බටයක් තරලයනේ. ඒත් අපි මේ බටේට අපි කියන්නේ ප්‍රවාහ නලය. මේක ඇතුලේ තරල අංශු ගමන් ගන්නා නිශ්චිත මාර්ග තියෙනවා. අන්නේ මාර්ග වලට අපි කියන්නේ අනාකූල රේඛාවක්. හරිද? ප්‍රවාහ නලයක් ඒ තුලින් ගමන් ගන්න ප්‍රවාහයක් නිශ්චිත මාර්ග අනාකූල රේඛාව. හරිද? එතනින්ම ලියන්න. අනාකූල රේඛාවක් ලෙසයි. හරිද? එතනම ලියන්න. අනාකූල රේඛාවක කිසියම් ලක්ෂයක් පසු කර යන සෑම තරල අංශුවකටම එම ලක්ෂයේදී සමාන ප්‍රවේගයක් ඇත. ඔන්න කියන දේ තේරුම් ගන්නවද? ගොඩක් අය ওই වාක්‍ය තේරුම් ගන්න බැරිද? අනාකූල රේඛාවක කිසියම් ලක්ෂයක්
අපි හිතමු A කිසියම් ලක්ෂයක්. ඒ ලක්ෂය පසු කරන සෑම තරල අංශුවකටම ඒ ලක්ෂයේදී තියෙන්නේ සමාන ප්‍රවේගය. කිසියම් ලක්ෂයක් පසු කරන සෑම අංශුවකටම තියෙන්නේ සමාන ප්‍රවේගය. හරිද? ඕකෙන් කියන්නේ නැහැ හැමතැනම ප්‍රවේගය සමානයි කියලා. ඒකේ කියන්නේ මෙතනින් යනකොට ප්‍රවේගය සමානයි කියලා විතරයි. දැන් අපි වෙනකට කරමු. B ලක්ෂය පසු කර යන හැම තරල අංශුවකටම තියෙන්නේ සමාන ප්‍රවේගය. B පසු කරන හැම අංශුවකටම තියෙන සමාන ප්‍රවේගය. හැබැයි B වල ප්‍රවේගයයි A වල ප්‍රවේගයයි සමානයි කියලා කොහෙවත් කියනවද? එහෙම කියන්නේ නැහැ. හැබැයි එහෙම වෙන්නත් පුළුවන්. වෙන්නත් පුළුවන්. වෙන්නේ නැහැ කියන්නේ නැහැ. තර්කය තමයි කිසියම් ලක්ෂයක් පසු කරන සෑම අංශුවකම ප්‍රවේගය සමානයි. ඒතර වෙනත් ලක්ෂයක් ගත්තොත් වෙනත් ලක්ෂයකදී ප්‍රවේගය සියලුම අංශු වලට සමානයි. නමුත් කලින් ලක්ෂයත් එක්ක සංසන්දනය කරොත් සමාන වෙන්නත් පුළුවන් වෙනස් වෙන්නත් පුළුවන්. කියන්නේ තේරෙනවද ඔසර? පැහැදිලිද? රයිට්. ඊළඟට මේව අනාකූල රේඛාවක් ඔස්සේ චලනය වන අනාකූල රේඛාවක් ඔස්සේ චලනය වන තරල අංශුන්ට අනාකූල රේඛාවක් ඔස්සේ චලනය වන තරල අංශුන්ට උත්තරණ චලිතයක් පමණක් ඇත. උත්තරණ චලිතයක් පමණක් ඇත. උත්තරණ චලිතයක් පමණක් ඇත. අනාකූල රේඛාවක ගමන් කරන අංශු ගැන හිතන්න. ඒ අංශු වලට තියෙන්නේ උත්තරණ චලිතයක් විතරයි. ඒ කියන්නේ කිසිම තරල අංශුවක් කැරගෙන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ සමහර දැකලා ඇති නිකන් ඔය මේ කානුවක් වගේ එහෙම වතුර යනකොට සමහර තැන්වල පොඩි පොඩි සුලි වගේ හදලා. දොළ පාරවල් වල. අංශු කැරගෙනවා. එහෙම නැහැ. කැරගෙන්නේ උත්තරණ චලිතයක්. දැන් මෙතන මේ ප්‍රවාහයක් කියලා මේවා හින ධර්ම වල හිතන්න එපා. මේ ප්‍රවාහයක් කියලා කියන්නේ බම් බටයක් දිගේ වතුර යනවා. කානුවක වතුර පාරක් යනවා. නේ? එහා පැත්තේ කුණු ගලකට පුළුවන්. ඒකත් ප්‍රවාහයක් තමයි. නැත්නම් ගඟකින් වතුර ගලාගෙන යනවා. නැත්නම් වැවකින් සොරවකින් වතුර පිට වෙනවා. ඇල මාර්ගයක් දිගේ. නැත්නම් හුලම් පාරක් වෙන්න පුළුවන්. වාතය ගලාගෙන යනවා. වායු ප්‍රවාහයක් වෙන්න පුළුවන්. නැත්නම් ෆෑන් එකක් දාලා ඒකෙන් හුලම් පාරක් විදින වෙන්න පුළුවන්. ඒ හැම දෙයක්ම ප්‍රවාහයක්. ද්‍රව වායු දෙකම තරල ගලාගෙන යනවා නම් ප්‍රවාහයක්. හැබැයි අනාකූල වෙන්න නම් සියලුම තරල අංශු වලට නිශ්චිත මාර්ග තියෙනවා. ඒ වගේම කිසියම් ලක්ෂයක් පසු කර යන සියලුම අංශුන්ගේ ප්‍රවේගය සමාන වෙන්න ඕන. ඒ වගේම අංශු වලට තියෙන්නේ උත්තරණ චලිතයක් පමණයි. කිසිම අංශුවක් භ්‍රමණය වෙන්නේ නැහැ. කැරකෙන්නේ නැහැ. උත්තරණ චලිතයක් පමණයි. තේරුණාද සර්? පැහැදිලිද? ඊළඟට
ඊට පස්සේ ලියන්න එහෙම කතා කරන්න එපා. අනාකූල රේඛාවක කිසියම් ලක්ෂයකට අඳිනු ලබන අනාකූල රේඛාවක කිසියම් ලක්ෂයකට අඳිනු ලබන ස්පර්ශකයේ දිශාවෙන් ලැබෙන්නේ එම ලක්ෂයේ පවතින තරල අංශුවේ එම ලක්ෂයේ පවතින තරල අංශුවේ ප්‍රවේගයේ දිශාවයි. දැන් අපි කොච්චර විතර ලිව්වද පිටුවක් ලිව්වේ නැහැනේ. 3 කාලක් භාගයක් 3 කාලයක් කියන්න හරියට 3 කාලක් වගේද? පැත්තක් ඉවරයිද? පැත්තක් ඉවරයිලු. එක පැත්තක් ඉඳ තියලා ඊළඟ පැත්තෙන් ලියන්න. හරිද? මොකක්ද ලියන්නේ උඩ? ස්පර්ශකය. හොඳින් අහගන්න. දැන් අපි කිසියම් ලක්ෂයකට හිතන්නකො මෙන්න මේ වගේ තැනක ස්පර්ශකයක් ඇන්දොත් ඔන්න ඔය ස්පර්ශකයේ දිශාවෙන් ලැබෙන්නේ මේ ලක්ෂයේ තියෙන තරල අංශුවේ ප්‍රවේගයේ දිශාව. කිසියම් ලක්ෂයකට ස්පර්ශකයක් ඇන්දොත් අපට ස්පර්ශකයෙන් ලැබෙන්නේ මෙතන තියෙන තරල අංශුවේ ප්‍රවේගයේ දිශාව කියලා කියන්නේ. හරිද? ප්‍රවේගයේ දිශාව. ආයෙත් මෙහෙම අනාකූල රේඛා අති විශාල ප්‍රමාණයක් ඒකරාශී වීමෙන් අනාකූල ප්‍රවාහයක් නිර්මාණය වේ. අනාකූල රේඛා අති විශාල ප්‍රමාණයක් ඒකරාශී වීමෙන් අනාකූල ප්‍රවාහයක් නිර්මාණය වේ. නමුත් එම අනාකූල රේඛා කිසි විටෙකත් එකිනෙක ඡේදනය නොවේ. හරිද? දැන් මෙහෙමයි මම මෙතන ඇද රේඛා 3යි. 3ක් නෙමෙයි දහස් ගාණක් එකතු වෙලා තමයි මේ වගේ එක ප්‍රවාහයක් හැදෙන්නේ. මොකද අපිට තරල අංශු පේනවනේ. අපිට වතුර බිඳුවක් පේනවනේ. වතුර බිඳුව ඔය බිඳුව ඇතුලේ අංශු කොච්චරද තියෙනවද? ඒක ඇතුලේ ගොඩක් තියෙනවා. එහෙනම් අපිට තරල අංශු වෙනම පේන්නේ නැහැ. අනාකූල රේඛා කියන දෙයක් අපිට පේන්නේ නැහැ. මේක සංකල්පයක්.
අපි කාටවත් පේනවද ජලාංශුව පාරක් දිග යනවා? එහෙම පේන්නේ නැහැ. මේක අපේ ඔළුවේ තියෙන සංකල්පයක්. හැබැයි ඒ වගේ අංශු નિયમિત මාර්ගවල යනවනම් තමයි මේක අනාකූල ප්‍රවාහයක් වෙන්නේ. රේඛා ගොඩාක් එකතු වෙලා තමයි එක ප්‍රවාහයක් හැදෙන්නේ. හැබැයි මේ රේඛා කවදාවත් එකකට එකක් කැපෙන්නේ නැහැ. එකිනෙක ඡේදනය නොවේ. ඒක හරි වැදගත්. එකිනෙක ඡේදනය නොවේ. ඇයි ඒක වැදගත් කියන්නේ? වැරදිලා හරි රේඛා දෙකක් ඡේදනය වුණා කියන්නේ මොකක්ද? රේඛා දෙකක් ඡේදනය වෙනවා කියන්නේ මොකක්ද? දෙපැත්තෙන් එන අංශු ගැටෙනවා කියන්නේ. අන්න අංශු මාර්ගයෙන් පිටපයින්. එහෙම වුණොත් අර අනාකූල ගතිය නැති වෙනවා. නිකම්ම මොන තත්වයට දෙන්නේ? ආකූල තත්වයට. ඒ නිසා මේ රේඛා එකක්වත් එකිනෙක ඡේදනය වෙන්නේ නැහැ. කොහොමද වෙන්නේ? පැහැදිලි කියන්නේ ලියන්න. ඔතනින්ම ලියන්න. අනාකූල ප්‍රවාහයක් ස්තරීය ප්‍රවාහයක් ලෙසද හඳුන්වයි. අනාකූල ප්‍රවාහයක් ස්තරීය ප්‍රවාහයක් ලෙසද හඳුන්වයි. ස්තරීය ප්‍රවාහයක් ලෙසද හඳුන්වයි. right. දැන් ඔන්න මූලික හැඳින්වීම කරලා තියෙන්නේ කවුරු ගැනද? අනාකූල ප්‍රවාහයක් ගැන. සටහන ඇඳ ගන්න. මේක වචනේ හොඳ නැහැ. සටහන අඳින්න. ඔය ටික ආයෙක පාරක් කියව ගන්න. ඊට පස්සේ ඊළඟ කොටසට යමු. ඉක්මන් කරන්න.